සදහම් දහර අපමණ විපත් අභිමුවවුවද සදාතනික බුදු දහමින් සලසාගත හැකි සැනසුම පැවසෙන සදහම් දෙසුම සදහම් දහර වෙළඳ සේවයෙන් සදහම් දහර සම්මා සම්බුදු සරණයි. සදහම් දහර ධර්ම දේශනය 94.3 94.5 තරංගමාලාවන් ඔස්සේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් ගුවනට මුසුවන සදහම් දහර ධර්මානුශාසනාව අද පවත්වනු ලබන්නේ කිරුළපන සිත හදන මග සංවිධානයේ ප්‍රධාන අනුශාසක දුරන්තර තඹුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය විචිත්‍ර භානක පූජ්‍යපාද කිරුළපනේ ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. ධර්මානුශාසනාවෙන් වෙන් පින්වත් දායකත්වයේ දරනවා මොරටුව කටුබැද්ද සමගිමාවත අංක 37න් 5A නිවසේ පදිංචි දායිකා W.A. පර්ල් සිල්වා මහත්මිය. ඒ වගේම සහභාගීත්වය ලබා දෙනවා රෝහිණී සිල්වා, මාලනී සිල්වා, කමලා සිල්වා, ලලිතා සිල්වා, සන්ධ්‍යා සිල්වා සහ ලීලාද සිල්වා යන පවුලේ සමාජිකයින්. අරමුණු කරගන්නේ පරලෝසපත් මෑණියන් වූ ඒ වයලට් අල්විස් මෑණියන්ටත් පියාණන් වූ W.A. මාටින් සිල්වා ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට. සදහැවතුනි මේ ධර්මානුශාසනාව W.A. පර්ල් සිල්වා මහත්මිය ලබා ගත්තා සේම ශ්‍රාවක ඔබටත් ලබා ගැනීමට පුළුවන් දායකත්වය ඒ වෙනුවෙන් අමතන්න වෙළඳ සේවයට 0112 69 62 80 දුරකථන අංකයට. ඔබ ලංකා බැංකුවේ ගිණුම් අංක 23 23 339 මුදල් තැන්පත් කර අපට සියලු තොරතුරු WhatsApp කරන්න 077 693 73 93 අංකයට 077 693 73 93 අංකයට. ගුවනට මුසු කරලීමේ සමානුග්‍රාහකත්වය ලබා දෙන්නේ ඔබේ නිවසේ දියසීරාවට වැස්සට හා තෙතමනයට නිරාවරණය වන බිත්තියේ ජල කාන්දුව වළක්වන ජල ප්‍රතිරෝධක වර්ණ තීන්තා ලේපය වෙබ් පේන්ට්ස් WAPP වෙබ් පේන්ට්ස්. සදහැවතුනි දැන් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට නැවත වතාවක් අපි සාදුකාරයක් පවත්වා අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට අපි දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං
සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජිපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචසීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උද්දං පාදතලා අදෝකේස මත්තකා තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් අදත් කාල වේලාවට අනුරූපීව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය හරහා විකාශය වෙන සදහම් පුණ්‍ය යාත්‍රාවෙන් පුණ්‍ය ගංගාවෙන් ජීවිතයට එකතුපාදා කරගන්න අවස්ථාව ලැබිච්ච නිසා සූදානම් වන්නේ ඒ උතුම් ධර්මයෙන් බිදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මම ටිකක් විශේෂ ගාථාවක් මාතෘකා කළේ. ඔගොල්ලෝ අහලා ඇති අනිවාර්යෙන්ම. උද්දං පාදතල අදෝකේස මත්තක තච පරියන්තම් පූඩං නානප්පකාරස් අසුචිනෝ පච්චවෙක්කති. මේක එක්තරා විදියකට භාවනාවක්. හැබැයි මම මේක මාතෘකා කළේද භාවනාව කියලා දීමේ අරමුණෙන් නෙමෙයි, මේ හිත වෙනස් කරන්න පුළුවන් කියන එක පෙන්වලා දෙන්න. දැන් අපි දන්නවා අපි පහුගිය ධර්ම දේශනාවන් වලදී කතා කළානේ මේ රූපේ ඇලෙන්න එපා, වේදනාවේ ඇලෙන්න එපා, සංඥාවේ. ඔහොම දැන් කිව්වට ওই පිටුතුල දැන් නොඇලී ඉන්නෙත් නෑනේ. ඕගොල්ලෝ ඇලෙනව නෙමෙයි, හිත ගිහිල්ලා ඇල වෙනව නෙමෙයි, ඇලිලා බැඳිලා වෙලිලා ඇතිලා ඔක්කොම වෙන්න ඕන ටික වෙනවා. දැන් ඕක ගලව ගන්න ක්‍රමයක් තියෙන්නේ බෑ. ඕක ගලව ගන්නේ කොහොමද? පින්වත්නි, ඇත්තටම අපි මෙන්න මෙහෙම හිතමු. අපිට මොකක් හරි පිළිකාවක් හැදෙනවා. පිළිකාවක් හැදිලා ඒ පිළිකාව නිසා අපේ මූණෙන් ගෙඩි දාන්න ගන්නවා කියලා හිතන්නකෝ. දැන් ওই පින්වත්තුලා බෙහෙත් කරන්න ඕනේ ගෙඩි වලටද පිළිකාවටද? මොකද හේතුවට තමයි කෝස් එක. අපි කියන්නේ ඒකේ හේතුවට නිසා නම් ගෙඩි එන්නේ. ගෙඩි කැඩුවට වැඩක්. විස බීජය අයින් කළොත් ගෙඩි නිකම්ම දොයි පින්වත්තුලට මම කිව්වනේ පහුගිය ධර්ම දේශනාවකදී මේ ඇලෙන්න එපා, වැඩක් නැහැ මෙහෙමයි කියලා. හැබැයි ඇලෙනවා නම් ඕකට දැන් හේතුවක් තියෙනවා. ওই හේතුව තමයි හිත ඇතුලේ තියෙන පින්වත්නි, මේක ඉතින් කැතයි වචනේ උනාට කියන්න, රාගය. මම ඕකට ඉතින් ලස්සන එකක් කියන්නේ ආදරේ. ආදරේ කියන්නේ රාගය කියන එකේ පොලිෂ් කරපු වචනේ, හයිබ්‍රිඩ් වර්ඩ් එක. يعني ඒක නිකන්
අර මං ඔයාට රාගිකයි කිව්වම කැතයිනේ. මං ඔයාට ආදරෙයි. ඒක ලස්සනයි. ඔය ආදරය කියලා කියන්නේ මොකද්ද? මට ඔයා කෙරෙහි ලෝභයි. ලෝභය, ආදරය, රාගය ඔක්කොම එකම දේවල්. අර එක එක්කෙනාට මේ ආවේනික දැන් පුතාට ඇති ලෝභය, පුත්‍ර ප්‍රේමය කියලා කියනවා ඒකට. ඒ වගේ මේ එක එක වචන දාගෙන තියෙනවානේ. පිටුපිටි ඔය ඔක්කොම කතන්දරේ ඇති වෙන්නේ එක්තරා විදියකට ඔබේ හිතේ තියෙන ලෝභය නිසා. ගැටෙන්නෙත් ලෝභය නිසා. ලෝභය නිසාම අපි හිතින් එක එක සිටුේෂන් ප්‍රාර්ථනා කරන එක එක තත්ත්වයන් මම මේකත් කියන මම මේ සමහරක් වෙලාවට වචන පාවිච්චි කරනකොට පිටට ගිහිල්ලත් පාවිච්චි කරන්නේ හරිද? දැන් සිටුේෂන් කියලා. ඕක නිකන් තත්ත්වය කිව්වහම අපිට මදිනේ. මේක මම කියන්නේ මේක පිළිගන්නේ මැටි ගෙදරකට ගියා නම් බණ කියන්නේ මැටි කලයක් උපමා කරලා බණ කියන්න ඕනේ. මැටි ගෙදරකට ගිහලා යකඩ උපමා කරලා බණ කියලා වැඩක් නැහැ. යකඩ ගේකට ගියා නම් එයාට මැටි උපමා කරලා බණ කියලා වැඩක් නෑ. වගේ මේ කාලේ තියෙන මේ தත්ත්වයත් එක්ක සමහරක් වෙලාවට අපි තින් පුරුදු වෙලා තියෙන හැටි බණ ටික කියනකොට මිනිස්සුන්ට යන්න ඕනේ පණිවිඩේ විතරයි පාවිච්චි කරන්නේ. අනිත් ඒවා පාවිච්චි කරන්නේ නෑ. ඒකත් ඔළුවේ තියාගෙන බණ ටික අහන්න. අපේ හිත ඇතුලේ තියෙන රාගය නිසා නම් ලෝභය නිසා නම් මේ ඇලීම් ඇති වෙන්නේ අපි පහර ගහන්න ඕනේ කාටද? අපේ හිත ඇතුලේ තියෙන ලෝභයට. දැන් මේ බලන්න අපේ ගෙම ඉස්සරහට ලස්සන රූපයක් එනවා. මෙහෙම නිකන්. ආවට පස්සේ අපි ඕකට ඊටපන්කෝ රූපේ ලස්සනයි පොඩ්ඩක් ඇලෙන්නම්කෝ කියලා ඇලෙනවද? නැත්නම් අපි දන්නේම නැතුව අපේ හිත ඒ මැත්තේ වැටිලා. කොච්චර වැටෙනවද කියනවනම් ගෙදර ගිහිල්ලා S2 වහගත්තාම මොකද වෙන්නේ? ඔය පින්කතර ඉස්කෝලේකට යන්නකෝ නුගේගොඩ පැත්තේ ආරේ මේ ඉස්කෝලේ තියෙනවනේ. ගිහිල්ලා බලන්නකෝ ඩෙස් වල. ඕ වගේ යට ගාලා තියෙනවා S+N කියයි, K+B කියයි, A+B නම් ගාලා මම ඔයාලට පොත්වල පිටිපස්සේ මම ඔයාට මෙහෙමයි ආදරෙයි කිය. මේ ලියලා නෙමෙයි. මොනවා වෙලාද? ලියවිලා. ඔගොල්ලෝ ලියලා තියෙනවනේ නේ. ඔව්ලු. අනිවාර්යෙන් ලියලා ඇති. මේ ඒ කියන්නේ අර හිත ඇතුලේ තියනකොට අර අතින් පයින් ක්‍රියාත්මක වෙන්නේ ඒවමයි. ඒ නිසා ඩෙස් වල තීන්ත ගාන එක తాවකාලිකයි. මොකද ඊළඟ අවුරුද්දේ එන උනුත් ඔක ලියනවා. කල යුත්තේ අතුලාන්ත රාගයට පහර ගැහුවා නම් හරියටම හරි. මොකද අපි ඇලෙනව නෙමෙයි අපි දන්නේම නැතුව මේ රූපවල අපි මුලා වෙලා අපි ඇලි වෙලා ඔක්කොම වෙන්න ඕනේ ටික වෙනවා ගිහිල්ලා නිකම්ම. ඔන්න බලාගන්න කතාව. බුදුරජාණන් වහන්සේ ඕක දැකලා කියනවා මහණෙනි මෙන්න මෙහෙම කල්පනා කරන්න. කොහොමද? උද්දං පාද තල උඩ ඉඳන් යටටම නැතර පාද තලයෙන් උඩට. ඔහමයි ඔක්කේ උද්දං පාද තල කිව්වේ. ඔය පාද තලයේ කිව්වේ කොකටද? යටි අර මෙහෙම යටි පතුල ගන්නකො යටි පතුලෙන් උඩට. අදෝ කේසමත්තක. කොයින් පහලටද? කෙස් වලින් පහලට. දැන් මේ කාගේ කය ගැනද මේ කියන්නේ? තමන්ගේ කය පිළිබඳව කල්පනා කරන්න කියනවා. උද්දං පාද තල අදෝ කේසමත්තක තච පරියන්තම් පූරං. තචෝ කියන්නේ හැමට. හැමෙන් වට වෙලා තියෙන. හරිද? මේ ඔබ ගණනේ කියලා තියෙන්නේ. නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. මේ කය මේ උඩේ ඉඳන් යට නොයේකුත් අසූචි වලින් හැදිලා තියෙනවා. ලෝභය නැති කරන්න එපා. අපෝ එපා. තණ්හාව රාගය ඒව නැති කරලා ඒව තව ඇති කරගන්න. දැන් මම මේ අමුතු කතාවක් කියන්නේ. මම ඔබට කියන්නේ නෑ තණ්හාව දුරු කරන්න කියලා. මම ඔබට කියන්නේ දෙහිනම් කලින් කිව්වේ මොකද්ද ගීත ධර්ම දේශනා? ඒ කිව්වේ තණ්හාව දුරු කරන්න කිව්වේ නෑනේ කලකිරෙන්න. කලකිරුණාම තණ්හාව දුරු වෙනවා. මේ කියන්නේ තණ්හාව විතරක් එහෙම නැති කරන්න බෑ. පුළුවන් නම් හත් දෙයියනේ අර කමඨාන 75000ක් විතර කියයි එකපාරම කියනවනේ මහණිනෝ තණ්හාව දුරු කළා දානවා කියලා. අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා නේද? සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා අට්ඨියති කිව්වා, හරායති කිව්වා, jigucchati කිව්වා. එක එකව කල්පනා කර කර තණ්හාව දුරු කරන්න ක්‍රමවේදය තමයි. ඒ කියන්නේ පිළිගන්නේ තණ්හාව කියන්නේ ගින්නක්. ගින්නපත් වෙන්නේ මොනවා නිසාද? දර නිසානේ. අපි ගින්න අඩු කරන්න නම් ලිපේ මොකද කරන්නේ? ගින්නට කියනවාද ගින්නට පිඹිනවාද කියලා ෆුෆ් ගාලා නෑ. එහෙම පිඹොත් එහෙම රැවුල ගිනි ගන්නවා. ගින්නට පිඹින්න යන්න එපා.
කල යුත්තේ කුමක්ද? දර අඩු කරන එක. දර තමයි මේ අඩු කරන්න යන්නේ. උද්දං පාද තලා. දැන් ඔන්න සිංහලෙන් වගේ තේරෙන්න ඕනේ. අදෝ කේස මත්තකා. තේරෙනවද? තච පරියන්තම් පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති. නොයෙක් අසුචි වලින් හැදිලා තියෙනවා කියලා ප්‍රත්‍යවේක්ෂා කරන්න. පච්ච වෙක්කති. පේද මේ ශරීරයේ නොයෙකුත් කුණප වලින් හැදිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. මොනවද කුණප? කුණප නම් හැමදේම කුණපයි. හැබැයි අපිට මේ ඔක්කොම කල්පනා කරන්න බෑ. සමහර දේවල් කල්පනා කරද්දී රාගය ඇති වෙනවා. සමහර දේවල් එකපාර කල්පනා කරොත් දේශය ඇති වෙනවා. ඒ නිසා කල්පනා කරන්න කොටස් 32ක් විතර බුදුරජාණන් වහන්සේ දුන්නා. මොනවද කොටස් 32? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සං, නහාරු, අට්ටි, අට්ටිමිච්ඡා, වක්කං, හදයන්, යකනං, කිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්තගුහං, උදරියං, කරීසං, පිත්තං, සෙම්මං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු, වසා, කේලා, සිංගානිකා, ලසිකා, මුත්තං, මත්තලුංග කියන එකත් අන්තිමට ඇඩ් වෙලා තියෙනවා. ඕක ධාතු මනසිකාරයේදී මත්තලුංගේ යනවා පටවි කොටස් ගාවට. මෙන්න 32. පළවෙනියටම කරන්න ඕනේ මොකද්ද? ඔන්න ඔය 32 කටපාඩම් කරන්න ඕනේ. හොද්දට වතුර වගේ කියන්න පුළුවන් වෙන්න. ඇයි? නැත්තම් භාවනාවට ඔය පිඟුතුල නෝට් එකක් ලියාගෙන යනවා. ඔන්න ගිහිල්ලා කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සන්, නහාරු ඊළඟට මොකද්ද? අමතකයි. ඔන්න පොත පෙරලනවා. එතකොට අර ආපු භාවනාව ඔක්කොම කැඩෙනවා. ඔය පොත පෙරලනකොට යෝක එක එකව තියෙනවනේ නේ. ඒ නිසා අංක 1 පළවෙනි පියවර කොටස් 32ක් කටපාඩම් කරන්න. පුළුවන්ද? දැන් කටපාඩම්ද? මතකයිද නැද්ද? මතක් වෙන්න ඕනේ. ඕවා තියෙන්න ඕනේ මතකෙ මේ වෙනකොට. ඊළඟට ඕකේ සිංහල තේරුමත් අපි දැනගන්න ඕනේ. පාලිය විතරක් දැනගෙන වැඩකුත් නැහැ. 2යි. තුන්වෙනි එක ඔන්න බලා ගන්න. පාලිය මතක තියාගන්න ඒක ලස්සනයි. දෙවෙනි එක ඕක සිංහල තේරුම දැන් මේ බලන්න. මම කියනවා කේසා මොනවද? දැන් ඕගොල්ලෝ කල්පනා කරාද මං කියනකොට කේසා කියන්නේ කෙස් වලට කියලා කල්පනා කරාද නැත්නම් ලෝමා කියද්දිම දන්නවද? ඒ කියන්නේ අපි මේක අපේ මනසින් ට්‍රාන්ස්ලේට් කරන්න යන්නේ නැහැ. අපි මේකේ අර්ථය බැහැගෙන ඉන්න ඕනේ. නකා කියද්දි නියපොතු කියලා අපිට මතක් වෙනවා. නහාරු කියද්දි අපිට මතක් වෙන්න ඕනේ මොකක් කියලාද? නහර කියලා. දැන් ඔයගොල්ලෝ ගොඩාක් දන්න ඔයගොල්ලෝ දන්නේ ඒ පොඩි දේවල් ටික. කිලෝමකම්, පිහකම්, පප්පාසම් ඕවා තමයි පොඩ්ඩක් නිකන් මොනවද මේ කියලා දන්නේ නැත්තේ. 1 පාඩම් කරන්න. 2 අර්ථ හොයාගන්න. 3 ඔය කොටස් මොනවද කියලා හොයාගන්න. ඕක කොහොමද හොයාගන්නේ? ඔබට පුළුවන් ඔය අපේ මේ මොකක් හරි වෙබ්සයිට්ස් තියෙනවා. ඇත්තටම දැන් අපේ භාවනා මධ්‍යස්ථාන වල වෙබ්සයිට් වල උනත් අපි ඔය කොටස් 32 දාලා තියෙනවා. හරි. ඒ එකක හරි නැත්නම් මේ වෙබ්සයිට් ප්‍රොමෝට් කරන්න යනවා නෙමෙයි ඕන එකකට ගිහිල්ලා කුණප කොටස් 32 කියලා ගැව්වහම ඕන තරම් පින්වත් ස්වාමීන් වහන්සේලා මොකද්ද පපු මාස මොකක්ද ඇලදිව ඔය ඔක්කොම පින්වන්දි දක්වලා තිනවා. විශේෂයෙන්ම බුද්ධඝෝෂ ආචාර්ය මහා ස්වාමීන් වහන්සේ විසින් ලියපු විසුද්ධි මාර්ගය ග්‍රන්ථය ගන්න. ඒකේ තියෙන තැන ඇන්ගල් එකත් එක්ක දක්වලා තියෙනවා. මේ විදිහට මෙහෙම තියෙන්නේ කියලා. දැන් නැත්තම් අපි කොහොමද පප්පාසං කියන්නේ මොකද්ද? දැන් දන්නේ නැත්තම් කොහොමද අපි වඩන්නේ නේ? 32යි තියෙන්නේ පළවෙනියටම ඔය පිළිබඳව හොඳ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න. රහස් පොලිසිය වගේ යන්න. ගිහලා විමර්ශනයක් කරන්න. හොඳට හොයන්න. හොයලා ওই 32 වතුර වගේ පාඩම් කරගන්න. අංක 1. පාඩම් කරගෙන ඉවර වෙලා ඔබේ දෙවෙනි පියවර ඔබ කොයි හරි පැත්තකට ගිහලා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඔහොමයි කියලා තියෙන්නේ. ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ මහාන ඉද බික්කවේ බික්කු මේ ශාසනේ. මේ ශාසනය කිව්වේයි. මේවා මේ පිට ශාසනවල නැහැ. අසුබ භාවනාව තියෙන්නේ කොයි ශාසනයේද? බුද්ධ ශාසනය විතරයි. ඉද බික්කවේ මේ ශාසනයේ මහාන බික්කවේ බික්කු දෙකක් කියලා තියෙනවා. මෙතෙන්දි බික්කවේ කියන්නේ මේ ධම්ම පටිග්ගාහක පුද්ගල කියලා කියනවා. ඒ කියන්නේ ධර්මයේ පිළිගන්න පුද්ගලයව ආමන්ත්‍රණය කරනවා. දැන් උතන ඉන්නේ ස්වාමීන් වහන්සේලා නිකොඩක් දැන් හිතන්නකෝ මෙතන ස්වාමීන් වහන්සේලා 3 දෙනෙක් බණ අහනවා කියලා. එතකොට මම එහෙම නේද අපේ ස්වාමීන් වහන්සේ කියලා මම කාගෙන්ද මේක විමසන්නේ? ස්වාමීන් වහන්සේගේ ඒ තමයි ගෞරවය. ඒතර බුදුරජාණන් වහන්සේගේ සිව්වණක් පිරිස අතර අග්‍රගණයට යන්නේ භික්ෂුන් වහන්සේලා.
එනිසා ඒ වෙලාවේ එතන හිටිය පිරිසකින් භික්ෂුන් වහන්සේලා ධම්ම පටිග්ගාහක පුද්ගලෝ. හැබැයි මෙතනදී ධම්ම පටිග්ගාහක පුද්ගලයන් විදියට භික්ෂුව විතරක් ආමන්ත්‍රණය කළාට මෙතනදී ධම්ම පටිග්ගාහක පුද්ගලයන් බවට දෙවි මිනිසුන් සහිත සමස්ත ලෝකයම ඇතුළත්. එහෙනම් ඉද භික්කවේ කියපු තැන ඔබත් ඉන්නවද නැද්ද? භික්කවේ. භික්කු මහානතෙම. එතකොට ඒකට ඔබ නැද්ද? ඉන්න පොඩ්ඩක් ඉන්න. කොහොමද ඉන්නේ? යමෙක් සංසාරී බය දකිනවා නම් ඔහුත් භික්ෂුවක්. ඉන්නවද නැද්ද දැන්? ඔබ සංසාරී බය දකිනවා නම් ඒ ශීර්ෂයෙන් ඔබත් මෙතෙන්දී භික්ෂුව ගන්නට යනවා. හැබැයි පින්වත්නි දැන් මෙහෙමයි. මෙහෙම කිව්වයි කියලා හෙට ඉඳන් සාංගික දාන වලට යන්න ලෑස්ති වෙන්න එපා. එහෙමත් එකක් තියෙනවා. නැත්තම් අපිත් භික්ෂුන් වහන්සේලා තමයි ඔයගොල්ලෝ විතරද භික්ෂු කියලා. මේ එහෙම නැහැ. උතනදී අර සාංගික දානෙල්ද භික්ඛු කියන එක වෙන කතාවක්. ඤත්ති චතුත්ති කම්මේන අකුප්පේන ඨානාරහේන උපසම්පන්නේන භික්ඛු කියලා කියනවා. ඒ භික්ෂුව ඤත්ති චතුත්ති කර්මයෙන් උපසම්පදා සීමා මාලකයකදී අකුප්පේන ඨානාරහේන කෝප්පේ නොවිච්ච හොඳට ව්‍යංජන පවා ශබ්ද ව්‍යංජන අකුරු ස්වර අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ආකාරයෙන් ශබ්ද කරලා කියලා උපසම්පදාවට පත් කරපු භික්ෂුව තමයි ඒ භික්ෂුව භික්ඛු. සාහිත්‍යවාසිකම් කියන්නේ එන්න එපා හොඳේ. භික්ඛු කියලා මෙතනදී කිව්වේ නිවන් දකින්න සුදුසුකම පෙන්වන්න විතරයි. සසර බය දකින්නවා නම් භික්ඛු. ඉද භික්ඛවේ භික්ඛු තන් තුනක් කිව්වා. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. මොකද්ද මේ අරඤ්‍ය රුක්කමූල ශුඤ්ඤාගාර? ආරණ්‍ය කියලා කියන්නේ පින්වත්නි මේ ඇත්තටම දැන් සමහර ආරණ්‍ය තියෙනවා ගම් මැද්දේ. ගම් මැද්දේ තියෙන ඒවා ආරණ්‍ය ගන්නට යන්නේ. ආරණ්‍ය කියන්නේ ගමක කෙළවර ඒ පන්සල් බලන්න පෞරාණික පන්සල් අම්මේ තාත්තේ හදලා තියෙන්නේ කොහිද? හොඳටම ගමේ කෙළවර හදලා තියෙන්නේ. ගිහිල්ලා කෙළවරට ගියාට පස්සේ හම්බෙන්නේ පන්සල. විහාරස්ථානේ සෙනසුන. ඇත්තටම කියලා තියෙනවා අන්තිම ගෙදර ගමේ අන්තිම ගෙදරට ගිහිල්ලා ඒ වහලින් වතුර වැටෙන තැන ඉඳන් වැටක් තියෙනවා නම් වැට ගාව ඉඳන් හයියෙන් ඉඳුල් වතුර එකක් විසික් කරොත් ඒ ඉඳුල් වතුර එක වැටෙන්නේ කොතනද? ඒ වැටෙන තැනට වෙනකන් ගම. දුනු 500ක් ඈත කියලා කියන්නේ. එතනින් එහාට ආරණ්‍ය. එතකොට ඒකේ ගස් තියෙනවද නැද්ද කියන එක අදාළ නැහැ. ගමෙන් අයිනේ තියනවා කියන එක විතරයි අදාළභාවයටපත් වෙන්නේ. ඒක තමයි ආරණ්‍ය. රුක්ක මූල කිව්වේ ඔය නිදහසේ තියෙන රුක් මුල්. නිකන් හොඳ ලස්සන නුග ගහක් යට වගේ භාවනා කරන්න පුළුවන් වුණොත් ඒක ටිකක් මනසට නිදහස්. හැබැයි හුදකලාව තියෙන්න ඕනේ. ඒ නිසා හිමත් එකක් තියෙනවා රුක්ක මූල කියලා කිව්වේ ඒකයි. මොකද බංගන්නේ හුදකලාව නැති තැනක ගස් වැවෙනවද ලොකු? නෑනේ. අපේ මිනිස්සු ඒව මොකද කරන්නේ? ඉම්බිනවනේ නේ. කපන්නේ නෑ. ඉම්බිනවා. එසා හුදකලාව තියෙන ගස් තියෙන හුදකලාව තියෙන තැන්වල. ශුඤ්ඤාගාරගතෝවා. ශුඤ්ඤාගාරයක් කිව්වේ. ශුඤ්ඤාගාරයක් කියන්නේ පෙගන්නේ ඔය මිනිස්සු නැති හිස් නිවසක්. එතකොට ඔබේ නිවසේ මිනිසුන් අඩු, ශබ්ද අඩු, රූපවාහිනී ශබ්ද අඩු, පාරේ වාහන ශබ්ද අඩු තැනක් නම් ඔබට තියෙනවා නම් සවුන්ඩ් ප්‍රූෆ් කරපු රූම් එකක්. ඔය ගයක් හදනකොට පොඩි සවුන්ඩ් ප්‍රූෆ් කරපු කාමරයක් හදන්නේ ඇයි? වීඩියෝ කරන්නද? නැහැ. පොඩ්ඩක් භාවනා කරගන්න. සද්ද එහෙම ඇතුළට එනවා අඩු. එහෙම හදාගන්න පොඩ්ඩක් වේදම් කරලා සංසාරයට අනිත් ඔක්කොම දාලා යනවා. එහෙම දැන් අලුත් ගෙවල් වල හදන්න ඕනේ සවුන්ඩ් ප්‍රූෆ් රූම් එක, මෙඩිටේෂන් රූම් කියලා. ඒකේ පැත්තකින් බුදු පහනක් තියාගත්තාම ඒක ඇතුළට ගිහලා දොර වහගත්තාම එළිය කට්ටිය DJ දැම්මත් අපිට කමක් නැහැ. දැන් තාක්ෂණෙත් එක්ක නේ අපි තාක්ෂණෙත් එක්ක මේක ඉස්සර ගෙවල් වල ශබ්ද තිබ්බේ නැහැ තාත්තේ. ඉස්සර මේ ඔය දැන් වගේ මාහයියෙන් රේඩියෝ එක දැම්මාම ගමටම කරදරයක් වෙන්න දාන්නේ නැහැ. ඉස්සර මිනිස්සුන්ට හොඳ සංවරයක් තිබ්බා. ඉස්සර මිනිස්සුන්ට හොඳ මේ හික්මීමක් තිබ්බා. අනිත් ගෙදර කට්ටිය පාඩම් කරන්න ඇති. අනිත් ගෙදර මිනිස්සුන්ට කරදරයක් ඇති. අනිත් එක දැන් වගේ මේ කුකුල් කූඩු වගේ හේතු කරලා ඉස්සර ගෙවල් තිබ්බෙත් නැහැ. ඉස්සර ගෙවල් ගොඩ ඈත. දැන්ටවත් අම්මේ මේ ගම් පළාත් වලට ගියාම සාමාන්‍යයෙන් අක්කරයක එක ගයයි තියෙන්නේ. අක්කරයක එක ගයයි. එතකොට එක ගෙදරකින් අනිත් ගෙදරට ශබ්දය ඇහෙන්නේ නැහැ. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා මේ ටික ඔක්කොම කියලා දෙන්නේ මේක හරි වටිනවනේ පින්වත්නි. මේක මේ වෙන මොකුත් නෙමෙයි. මේ කෙටිම කතාව බුදුරජාණන් වහන්සේ මේකෙදි සිහිපත් කරන්නේ ශබ්ද බද්ද අඩු තැනකට යන්න කියලා. දැන් හොන්න බලන්න කටපාඩම් කරා.
ඊළඟට තොරතුරු හොයාගත්තා. හොඳ විමර්ශනයක් කරා. දැන් අපි ගාව ටූල්ස් තියෙනවා. මොනවද ආයුධ ටික තියෙනවා. දැන් යන්න ඕනේ ෆයරින්ග්ස් පුරුදු වෙන්න. කොහිටද? ෆයරින්ග්ස් පුරුදු වෙන්න මාපාරේ බෑ. කවුරුත් නැති හුදකලා භූමි වලට යන්න ඕනේ. අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර ගතෝවා. ගෙදරත් උදේ 4 ඉඳන් 5:00 වෙනකම් පිඟන්නේ ශුන්‍යාගාරයක් වගේ තමයි. ගතෝවා ඉති පටි සංචික්කති. මෙහෙම කල්පනා කරනවා. පිඟන්නේ ওই ගෙදරවල වලින් භාවනා කරන්නේ උදේට ගෙදර පහනක් වත්තු කරන්න, ලයිට් ඔෆ් කරන්න. හඳුන් කූරු දෙකක් ගහ ගන්න. පහන් එළියෙන් ඔබ බිම ඉඳගත්තාම ඔබට පේනවා බුදුරජාණන් වහන්සේගේ මුහුණ. බලන්න කොච්චර සනීපද කියලා. ඔය පහන් එළියෙන් බුදුරජාණන් වහන්සේගේ මුහුණ ටිකක් බලන්න. ගෙදර පන්සලක් චෛත්‍යයක් ඇතුලේ ඉන්නා වගේ දැනේ. හඳුන් කූරු දෙකක් ගහන්න, වැඩිය ගහන්න එපා. ඊට පස්සේ දේවාලය වගේ වෙනවා. භාවනා කරන්න බෑ. මදුරු ඉන්නවා නම් නෙට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. බලන්න පොඩි අයට වගේ මේවත් කියන්න වෙලානේ. නැත්තම් ඔය දැන් තියෙනවනේ එක එක අර මදුරු වෙන්නේ නැති දේවල් නේ. මේ ගොඩ සැර જાතියෙන් පත්තු කරගන්න එපා. ඒ වුණාම ඒක කරදරයි. නේද? දැන් තියෙනවනේ මදුරු වෙන්නේ නැති පොඩි කාමර වලට ගැව්වහම එක එක ඔය ගැජට්ස් ඇවිල්ලා ටූල්ස් අන්න ඒ වගේ එකක් පාවිච්චි කරන්න ගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් නම් ඒව මුකුත් ඕනේ. පුළුවන් නම් දවසට උදේ හවස පාට විතර කොහොඹ කොළ ටිකක් දාලා මදුරු ඉන්නවනේ. ගෙදරට මේ හොඳට අල්ලන්න දුන් ටික. ආයෙ ඉන්නේ පැත්ත පළාතක. මෙහෙම කරගෙන ගෙදර නිදහස් තැනක් බවට පත් කරගන්න. පත් කරගෙන ඉතිපටි සංචික්කති. මෙහෙම කල්පනා කරනවා. කොහොමද? අත්ති ඉමස්මින් කායේ. මේ කයේ තියෙනවා මොනවද? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියලා කුණප කොට්ටාස 32ක්. මේ කුණප කොට්ටාස 32 කොටස් 5කින් පස් ආකාරයකින් කල්පනා කරන්න ඕනේ. මේවා හොඳට ආන්න මේවා කියලා අපිට දැන් මාන්සි. එක පාර අහලා ඊතර වෙලා යන්න. ආයි මේවා කියන්න බෑනේ වයසට යනකම්. එක පාර අහගෙන යන්න. පස් ආකාරයකට මනසිකාරය කරන්න ඕනේ. වන්න සන්තාන ගන්ධේහි ආසයෝ කාසතෝ තත. වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගන්ධ වශයෙන්, හැදිලා තියෙන දේ වශයෙන්, පිළිටලා තියෙන තැන වශයෙන්. මොනවද? වර්ණ, සටහන, ගන්ධ, හැදිලා තියෙන දේ, පිළිටලා තියෙන තැන. කොහොමද? මම උදාහරණයකට ගන්නම්කෝ. කේසා, ලෝමා, නකා, දන්තා. දත්ගම්. හරි. දත් කියන එක වර්ණ වශයෙන් ගන්න. දත්වල පාට සනීපයිද නැද්ද? දත්වල පාට පොද පිරිසිදු ආස හිතෙන පාටක්ද තියෙන්නේ? අපි ඔය එක මේ ටූත් පේස්ට් ඇඩ් වලට ඕක එන කිරිසුදු පාටට පෙන්නුවට ඕක හරීම මලකඩ පාටයි, කා පාටයි, කැතයි. ඇතුලෙන් කුණු වෙලා, කළු වෙලා නේ. මේම සුද බැඳිලා. ඇතුළ බැලුවාම ඇතුලේ ජරාව ගොඩක්. දැන් ඔයගොල්ලන්ට ලැජ්ජ නැද්ද? ඩෙන්ටිස්ට් කෙනෙක් ගාවට ගිහලා කට අරින්න කිව්වහම ලැජ්ජ නැද්ද කියන්නේ කට අරින්න? මට නම් හරි ලැජ්ජයි ඔය වැඩි. දත් ගැලවුණත් කට නම් හරි කියන්නේ ඇයි මේක හොඳයි කියන්නේ මේක හරි ජරාවක්නේ. ඔපෙන්දි මට ඔය පහුගිය දවසක මේ ඩෙන්ටල් එකකට යන්න වෙලා හරි අපූර්ව වැඩක් වුණා. මේ දැන් ඉතින් මාව දන්නවනේ කවුරු හරි. නිසා දැන් මම මේ කවුරුත් දන්නේ නැති එකට දැන් මම දන්න ඩෙන්ටල් ડોක්ටර්ස්ලා අපිටත් ඉන්නවා. දායකයොත් ඉන්නවා. ඒගොල්ලෝ ගාවට යන්න බෑනේ නිකන් මේක හරි නෑනේ කියලා. මේ අඳුරන්නේ නැහැ කියලා හිතාගෙන ගියා. අනේ බලද්දි ගිහිල්ලා දන්නවයි. ගිය ડોක්ටර්ත් බනහනවා. යනකොටත් එකක් අහා හිටි. ආයි හැරිලා එන්නේ. ඊට පස්සේ මේ අනේ මෙහෙම ප්‍රශ්නයක් දැන් කාසාවින් හස ඉඳගෙන කට අරින. දැන් ඉතින් අර මහ පිළිකුල ලැජ්ජාව ඒක තියෙන. ඇයි මේ? දත් කියන්නේ ඔය සා දන්ත කල්යාණියක් නම් අපිට ඕම කළා ඇරලා පෙන්වන්න පුළුවන් ඉන්නේ බෑ. දත් කියන්නේ ජරාවක්. වින්ගත්නේ අපි දත් මදිනවනේ. දත් මදින්න කලින් උදේ නැගිට්ටාම කොහමද අපේ මූණවල වල ඇහැටි? චයිනිස් වගේ. මම බර නැගිට්ටාම කොට්ටේ සමහරක් වෙට නැගිට්ටාම නිදාගෙන කොට්ටේ ආපහු ඉඹලා බලන්න. ජරාවනේ නේ. කියන්නේ මේ ඔක්කොම ජරාවක්. අපි මේක තේරුම් ගන්න ඕනේ. රාගයට පහර ගහන්නම් මේක තේරුම් ගන්න. මේක අහන්න නම් අමාරුයි. මොකෝ කරන්නේ?
උදේට කට වහගෙන ගිහිල්ලා දත් ටික මැදගෙන ආවට දැන් ඔය දතක් දිහා බලන්න. එහෙනම් ඔක වර්ණ වශයෙන් පිළිකුල්. කවුරුත් මේ දත් වලට කැමති නැහැ. වර්ණ වශයෙන් පිළිකුල් කියන හොත්තට කල් දැන් ලේ වර්ණ වශයෙන් පිළිකුයි. අපිට ලේ දැක්කාම සීන නැති වෙන්නේ සමහරුන්ට. ඒක බලන්නවත් සමහරුන්ට ලේ බලන්නවත් ඕගොල්ලෝ හිතන්නේ ලේ කියන්නේ සරුවත් බීමයක් වගේ කියලාද? එහෙම නෑ. ලේ බාල්දියක් කරලා තියනවා දැක්කොත් කලන්තේ දානවා. තමයි ඇත්ත. කවදාවත් ඇක්සිඩන්ට් එකක් වෙච්ච තැනකට ගිහිල්ලා බලන්නකෝ අර විසිරලා තියෙන ලේ දිහා අපිට බලන්න පුළුවන්ද කියලා. අපිට බලන්න අමාරුයි පින්කන්නේ. ඊට පස්සේ අසෝචි ගන්න, පාට මුත්‍රා ගන්න, කෙල ගන්න, හොටු ගන්න, කලාඳුරු ගන්න, කබ ගන්න මොනවද ඔයගොල්ලෝ ඔයිට අමතරව මොන හරි වෙන මොන හරි තියෙන මුතු මැණික් පබළු මාල ඒවා තියෙනවා කරේ යතේ. ඒවා කටේ නෑ. කටේ තියෙන්නේ දත්. ඇතුලේ තියෙන්නේ කෙල. ඇඟේ තියෙන අසුචි මල මුත්‍රා. පැහැදිලිද මම මේ කියන්නේ? වර්ණ වශයෙන් පිළිකුල් කියලා. එකින් එක කෙස් වර්ණ වශයෙන් දැන් අපි දත්නි ගත්තේ දත් වර්ණ වශයෙන් පිළිකුල්. සටහන කියන්නේ පිළිගන්නේ මේ දත් කියන සංඥාවම. ඒ කියන්නේ දැන් අපි මම හැමදාම කියන උපමාව මේකට ගේන්නම් මේ අපි කේක් හදනවානේ. කේක් හදනකොට ඔය කේක් එක හදලා උඩට දානවා අයිසිං එකක්. අයිසිං ලේ එකක් දාලා දැන් අලුත්ම මේ ට්‍රෙන්ඩ් එක තමයි අර මොකක් හරි එකක් හදනවා ෆුට්බෝල් එකක්, ටෙඩි බෙයා කෙනෙක්, බැට් එකක්, බෝල් එකක් එහෙම හදනවානේ. ඔයගොල්ලෝ කැමතිද අයිසිං වලින් දත් සෙට් එකක් හදන්න? දැන් ඔයගොල්ලෝ නිකන් මේ මල් බොකයක් හදලා කියන මට අර මල ඕනේ, අර ස්ට්‍රෝබෙරි ගෙඩිය මට, අරක මට කිය අපි ඕකට දැන් බලන් ඉන්න අර කෑල්ල මට හම්බෙයි, මේ කෑල්ල දත් 32ක් හදාගෙන එනවා. කෘන්තක දත මට අර රදනක දතට තමයි මං වැඩියෙන් කැමති. ඒ කියන්නේ අපිට මේ දත් පිළිකුල්ද නැද්ද? අපි කවදාවත් දත් සෙට් එකක් අර මට මතකයි මං කොයි හරි ඔය හොල්මන් මන්දිරයක් බලන්න ගිය වෙලාවේ ඒ කාලේ දත් ටිකක් ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. මට හොල්මන් වලට බය නෙමෙයි අර දත් ටික ඇතුලට යන එක පිළිකුල්. කෙනෙක් දකින්නකොටම මොකක්ද වෙන්නේ? ඔය අපේ අම්මලගේ තියෙනවා මේ දත් අර බොරු දත් හක්කත් එක්ක එනේවා. ඕගලන්ගෙත් ඔළුවට තට්ටු කරන 2-3ක් වැටේ. අනිවාර්යෙන් තියෙනවා. දැන් තමයි දත ට්‍රිම් කරලා දාන්නේ. ඒ කියන්නේ දැන් තමයි දෙපැත්තේ දත් ට්‍රිම් කරලා දතක් හිටවන්නේ. ඉස්සර තිබ්බේ දැනුත් අර දත තියෙනවා. මෙහෙම කරලා අර තල්ලත් එක්ක ප්ලාස්ටික් මං කියන්න දෙයක් නෑ. ඔයගොල්ලන්ගේ කටට අත තියලා බලන්නකෝ. මේ සමහරක් විට ඇති. ඒක ඉස්සර අපේ අම්මලා ගලවලා හමාර ෆ්‍රිජ් එක උඩින් කොයින් හරි තියලා තියෙනවා. දත් දෙකක් එක්ක. ඔක 24 hours දාන් ඉන්නේ නෑනේ. හප්පෝ ඉංගද්දී කියන්නේ අම්මගේ කියලා නේ ආයිත් පුදුම පිළිකුල්. ඉස්සර අපේ අම්මා ඕක අපේ අක්කලා එහෙම ඕකට බයයි. මේ අක්කලා බයයි. අම්මා කරන්නේ අතේ මෙහෙම වහගෙන ඇවිල්ලා මෙන්න මේක පොඩ්ඩක් තිලි අල්ල ගන්නකො කියලා. මේ වතෙන් තියනවා. තිබ්බට පස්සේ කැරපොත්ත දැක්කා වගේ. උඩ ගිහිල්ලා කෑ ගාලා අඬලා ඇස් වහගෙන. ඇයි? දත් කියන එක හැටියෙන්ම පිළිකුල් පින්වත්. ඒක තමයි ඇත්ත. නිකන් හිතන්න පරිප්පුවක් කකා ඉද්දී එකපාරට සියඹලටයක් වගේ එකක් කටේ යහුවෙනවා. අපි හිතනවා සියඹලා කියලා. දෙපාරක් තුන් පාරක් කාලත් නිකන් ශක්තිමත් වැඩි නිසා අරගෙන බලනකොට අම්මගේ දතක් නා. හොඳයිද නරකයිද? අපිට ගිය අවුරුද්දේ කාපුවත් එක්ක වමනට එනවා. ඇයි? දත් කියන එක සටහන් වශයෙන් උත් පිළිකුල්ද නැද්ද? පිළිකුල්. පිළිකුල්. ඔව් තමයි ඇත්ත. වන්න සන්ටාන කියන්නේ ඒක සටහන. හොඳට ඒක මතක තියාගන්න. හරි. අපිට ඒවා පිළිකුල්. කෙස් වල ගන්නකො කෙස් වල සටහන කියන්නේ මේ. අපි සම්බෝලයක් කකා ඉද්දි අපිට එක පාටම කෙස් ගහක් වගේ එකක් හැපුණොත් අපි අර මෙහෙම කකා ඉන්න එක මොකක් වෙනවද එක පාට? මෙහෙම කකා ඉන්න එක පාට නවත්ත ගන්නවා. මෙහෙමනේ සම්පූර්ණ මේක පෝස් කර ගන්නවා. ඇයි? අර හැපුණේ මොකද්ද කියලා බලන්න. ඒක ඇදලා මෙහෙම කරලා එළියට බලනකොට ඕක පොල් කෙන්දක් නම් කිසි ප්‍රශ්නයක් නෑ. අපි වැඩේ කන්ටිනියු කරගෙන යනවා. වැරදිලාවත් ආවේ කෙස් ගහක් නම් අපි මොකද කරන්නේ? අර බත් කටම කෙස් ගායින් කරලා වත් කනවද කවදාද? එහෙම කන්නේ. අපි මුළු බත් සමහර බත් පිගම්මත් තාත්තලා පොලේ ගහනවා.
සමහරක් තාත්තලා. සටහන් වශයෙන් මේක දැකීම මාත්‍රෙම මේක ගඳයි. ජරාවයි. මේ ඇත්තමයි කියන්නේ මේ කයිදිය එහෙම අපිට බලන්න බෑ. ඔබ දන්නවද මං අවුරුදු 22ක් ගිහිව හිටියා. ජීවිතේ නොයෙකුත් තැන්වල නොයෙකුත් සිටුේෂන් වල ජීවත් වෙලා තියෙනවා. කවදාවත් සී නැති වෙලා නැහැ. කවදාවත්. නොයෙකුත් තැන්වල ඉඳලා තියෙනවා. එක එක තැන්වල. අපිට හිතන්නවත් බෑ සමහරක් තැන්. හැබැයි එක දවසක් ජාතික මහරෝහලේ දී මම මේ පොඩි ඔපරේෂන් එකකට ගිය වෙලාවේ කෙල්ලෙක් ඇක්සිඩන්ට් වෙලා ආවා. ඒ කෙල්ලගේ යටිපතුල ගාව ඉඳන් උකුල් ඇටේ ගාවටම හැම තිබ්බේ නැහැ. ඇතුලේ සම්පූර්ණ විනිවිද පෙවුනම්මේ මස් කෑලි පිට ඇටකටු ඔක්කොම කෑලි කෑලි එළියේ. ඉතින්වත් නේ තප්පර 10ක් මට බලන් ඉන්න බැරි වුණා. සීනෙත් විල ඇදගෙන වැටුණා. මං කල්පනා කළා ලංකාවේ සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුට දරාගන්න බැරිම තැන්වලත් අපි ඉඳලා තියෙනවා. ගිහි කාලේ. බෑම කියන තැනුත් කරලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි අර කටුවේ මසුවි ටික බලනකොට සිහි නැති වුණා කිව්වහම ඉස්කෝලවල වල ඉස්සර උදේට ඇසෙම්බලි එක ගත්තාම රැස්වීම ගත්තාම පැය ගාණක් අපි අවුවේ තියෙනවානේ. අවදාවත් සිහි නැති වෙලා නැහැ. ඒ සරඹ කරන්න කියලා පිට්ටනියට දැම්මාම ඔය ස්පෝර්ට්ස් මීට්ස් වලට කොච්චර අපි අවුවේ ඉන්නවද? ඒක අවදාවත් සිහි නැති වෙලා නැහැ. නොකා ගිහින් ඉඳලා තියෙනවා. හැබැයි අර කටු ටික බලද්දි සිහි නැති වුණා කිව්වා. මේ ඊපෙරේද මගේ මේ අතේ ඔපරේෂන් එකක් කරලා ලස්සන සිද්ධියක්. ඔය අපේ මල්ලි කාර් කෙරවන මල්ලි ළඟ හිටියා. එයා ඇවිල්ලා මේක දිහා බැලුවා. බැලුවා විතරයි ඇදගෙන වැටුණා. ඇදගෙනම වැටුණා. අර ළඟ හිටිය නර්සුත් කිව්වා මවුන් කැපුවේ ස්වාමීන් වහන්සේගේ සිහි නැති වෙන්නේ කැපකරු කියලා. කියන්නේ මේක දිහාෙන් බලන්න බෑ. මේක පිළිකුල්. වර්ණ සංටාන. තේරෙනව නේද දැන්? ඊළඟට ගඳ වශයෙන් බලන්න. දත කියන එක සුවඳයිද ගඳයිද? දැන් ඕනනම් ඔය අත තියලා මෙහෙම දැන් ඔය මාස්ක් එකෙන් බලන්නකෝ. ඕගලන්ගේ මාස්ක් එක වෙන කෙනෙකුට දුන්නොත් දායිද? දාන්නේ. අපි එහෙම දාන්නේ. අපි අනිත් පැත්ත දානවා මිසක්. සමහර විට අපිටම අපේ මාස්ක් එක දායි දාගන්න බෑ. අපි ඒක අනිත් පැත්ත දාගන්නවා. ඇයි ඒ? කටෙන් එයා ෆ්‍රෙෂ්නස් එන්නේ නැහැ. මේකෙන් එන්නේ මහ දහ ජරාව. නේ. ඇත්තද බොරුද? ඇත්තනේ. තුනයි. වර්ණ, සංටාන, ගන්ධ, ආශ්‍රව. ඒ කියන්නේ මේ හැදිලා තියෙන දේවල් ඇත්තටම මේ දත් කියන ඒවා හැදිලා තියෙන්නම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු එකතු වෙලා චූටි මේ දත් අර මේ ඔබ නිකන් හිතන විදුරුමස් දීවන කෙනෙක්ගේ මේ එන ලේ ආරෝමේව තියෙනවනේ. ඒ විදුරුමස් දීවෙනවනේ අපි සමහර දීවෙනවනේ බොහෝ අයගේ. ඒ කියන්නේ හැටි මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍ය ශරීරේ එතකොට ඒ ඇතුලෙන් එන්න කොච්චර ජරාවද පිඟුනි දත් කියන්නේ ඔය දේවල් වලින් පෝෂණය වෙච්ච දේවල්. ඇටකට්ටක් දිහා බලන්න ඇටකට්ටේ හොඳටම ඕක පේනවා. දත කියන එක කොහෙටද හයි වෙලා තියෙන්නේ? කොහොමද තියෙන්නේ? කොතනද තියෙන්නේ? කොයි විදිහට කටේ තියෙන්නේ? මේ දැන් මෙහෙම තිබ්බට අපි මැරිලා අපේ ඇටකට්ට ගැලුවොත් අපේ දත් ටික මෙහෙමම පේනවා. අර අපේ ආරණ සේනාසන වල තියෙන ඇටකොට දිහා බලුවානේ අපිනේ. බැලුවාම අපිට පේනවා මේ කොයි වෙලද hina වෙලා ඉන්නවා වගේ මෙහෙම කළා 32ම පේනවා. කැතයි. හැදලා තියෙන දේවලු ජරාව. හරි. පිටලා තියෙන්නේ බලන්නකො කටේ කෙල මැද්දේ, සෙම මැද්දේ, විදුරු මස් මැද්දේ, මස් මැද්දේ පිටලා තියෙන තැන දුර්ගන්ධයි. දැන් බලන්න පස් ආකාරයෙන්ම දත් කියන්නේ පිළිකුල්ද නැද්ද? එහෙනම් ඔන්න මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දත් කියන්නේ හොඳ දෙයක්ද කුණප කොට්ටාසයක්ද? ඔබ එහෙනම් ගිහිල්ලා හෙට බුද්ධ පූජාව තියලා ප්‍රාර්ථනා කරන්න අනේ දෙයියනේ මට හොඳ දත් සෙට් එකක් ලැබේවා කියලා. කියන්නේ තමන්ගේ දත් ගැන නම් අපිට පොඩි පිළිකුලක් අඩුයි. අනුන්ගේ දත් ගැනවත් තියෙන්න එපා මේ සංඥා. ඕක ඕගොල්ලෝ දන්නව හරිද? ඕගොල්ලෝ දන්න නිසා තමයි කවුරු හරි කෙනෙක් බෙරි වෙච්ච peeraගෙඩියකින් භාගයක් කාලා ඕගලන්ට දුන්නොත් කන්න කියලා හොඳට බෙරි වෙච්ච peeraගෙඩියක. ඕගොල්ලෝ කන්නේ කොයි පැත්තෙන්ද? අර දත් පාර තියෙන පැත්තෙන්ද අනිත් පැත්තෙන්ද? අනිත් පැත්ත. ඇයි?
අරයාගේ දත වැදිලා පේරගෙඩිය සවුත් වෙලා ඇති කියලා හිතලා. ඕකයි ඇත්ත. ද නැද්ද? ඒක තමයි ඇත්ත. කවුරු හරි කෙනෙක් බබල් ගම් එකක් අරගෙන මේව කළ දෙපාරක් විතර හපලා ආයි ඔයගලන්ට දුන්නොත්. ඔයගොල්ලෝ කනවද? ඔයගොල්ලෝ කන්නේ. හැබැයි ඕක මේ වෙනස් වෙන තැනකුත් එනවා. හරිද? ඔන්න බලන්න පින්වත්නි කතාව අපිට මේ පැටලෙන්නේ ඔන්නොත්. දැන් ওই පේරගෙඩිය බෙරි වෙච්ච පේරගෙඩිය අපි කන්නේ නෑනේ. ඕක අපේ දරුවා කාලා දුන්නොත්. එතකොට කන්නේත් නැද්ද? එතකොට මොකක්ද මේ වෙනස? බලන්න අපි පිළිකුල් කියලා දන්නවා. හැබැයි අපි ආදරය කරන අය, අපි බැඳීම් හදාගන්න අය ඉස්සරහා අපි පිළිකුල නෙමෙයි උඩට ගන්නෙ මොකද්ද? ආදරය කියන එක උඩට අරගෙන පිළිකුල කියන එක යට කළා දානවා. ওই නිසා තමයි බැඳීම් බැඳිලා තියෙන්නේ. ඔයගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ. ආදරය කරන අය ඉස්සරහත් මොකක් කරගන්නද? පිළිකුල කියන එක උඩට ගන්න. ඔන්න ඔහම මේක හොඳට මේක කල්පනා කළොත්. හරි. මේක හොඳට කල්පනා කළොත් එකින් එක අරගෙන දීර්ඝ කල්පනාවක යෙදුනොත් අනිවාර්යෙන්ම ඔබ මෙහෙම හිතන ඔබ හොතට භාවනා කරලා මේ ශාරීරිය බුදු අම්මෝ මෙහෙමයි කේස්ය කුණපය අරකය මේකය අසූචිය මේකෙන් උදේ හවස අසූචි වැగిරෙනවාය මේ උදේටත් වැසිකලිය යන අවසරත් වැසිකලිය යන උදේටත් හොටු හූරන අවසරත් හොටු හූරන කරන්න දෙයක් නෑ ආන් ඉන්න ජරාව ගොඩකින් යුක්ත මේ ශාරීරියයි කියලා ඔබ කල්පනා කරලා නගින්න බස් එකකට ඔන්න බලන්න හිත වෙනස් වෙන හැටි නැගලා ඉන්නකොට මෙහෙම කළා දැන් ඔබ බස් එකේ ඉඳන් ඉන්නවා. කවුරු හරි ওই කොළඹ පැත්තේ කියලා හිතන්නකෝ. දැන් ඔන්න පිරිමියයි ගොඩාක් ඉන්න බස් එකකට නගිනවා. අසුබ භාවනාව කරපු එක්කෙනෙක් ඉන්නවා. අනිත් අය අසුබ භාවනාව කරලා නැහැ. කෙල්ලෙක් නගිනවා. සාමාන්‍යයෙන් කොට සායකුත් ඇඳගෙන මම මේ කියන්නේ නිකන් නගිනවා. දැන් අර අසුබ භාවනාව නොකරපු අයට මොකද්ද මතුවෙන්නේ? පිළිකුලද රාගයද? අපේ මේමයි බලන්නකො ලස්සනයි ගෙදර ගෙනියන්න තියෙනවා නම් අර සූසූ ගානවා ටෙලිෆෝන් නම්බර් ඉල්ලනවා නේ ෆොටෝ ගහ ගන්න හදනවා භාවනා කරපු කෙනාට කොහොමද මේක එයා අඩියක් පස්සට ගිහලා කල්පනා කරනවා දෙවිදියකට කල්පනා කරනවා එකක් කල්පනා කරනවා නෙමෙයි එයාට කල්පනා වෙනවා මේ දැන් අර අපි හිතමුකෝ මෙහෙම අත්කොට ඇඳුමක් ඇඳන් ඉන්නවා කියලා මේ අත්යට කොච්චර ගඳද ද නැද්ද මේ වැලමිටි ගාව තියෙන මේ නැමිවල කොච්චර කුණු එකතු වෙනවද මේව මෙහෙම කරලා බැලුවොත් කොච්චර කුණුද මේ වගේ ඔය නලලේ කොච්චර වුරුණු තෙල් ගලනවද ඔය කටේ කොච්චර කෙලද කනේ කොච්චර කලාඳුරුද නාහේ කොච්චර හොටුද මේ පේන්න උඩින් මෙහෙම පේන් කරගෙන හිටියට මේ අසුචි කොච්චර ඇතිද ඇඟේ දැන් රාගය ඇති වෙනවද? ද ප්‍රඥාව අවදි වෙලා රූපය කෙරෙහි කලකිරීම ඇති වෙනවද? අන්න බලන්න පින්වත්නි. ලෝභයට පහර ගහන විදිය. ලෝභයට පහර ගහන්න ඕනේ විදර්ශනා භාවනාවකින්මයි. ඔබ භාවනාව හරියට කරොත් ඔබට තණ්හාව අතාරින්න දෙයක් නැහැ. භාවනාව වැඩි වෙනකොට තණ්හාව කියලා එකක් නැත. තණ්හාව නැතිම වෙලා යනවා. පින්වත්නි ඔබ හිතන්නේ ඕක වෙන්නේ නැහැ කියලාද? මං අප වෙනවා. ඕක වෙනවා. මේක මම අත්දැකීමෙන් කියන්නේ මම පින්වත්නි මහාන වෙන්න ගිහිල්ලා මාස 6ක් අසුභ භාවනාව කළා. ඒ කාලේ 2015. යනකොට මම බස් එකේ ගිය විදිය මන් දන්නවා. මාස 6කින් ඔපරේෂන් එකකට මම එළියට ආව මේ කකුලේ. එළියට එනකොට බස් එකට නැග්ග වෙලේ ඉඳන් මගේ මනසේ වැඩ කරේ සම්පූර්ණ අනිත් පැත්තට. ප්‍රතිඵලය තමයි කරපු අසුපෙන් මේ ඔබ භාවනා කරන පිංගුතුල්ලානේ. ඒ නිසා මේක කියන්නේ. මම අපි භාවනා කරලා ඉන්නවා කියලා කියන්න ඕනේ. හැබැයි ඔබ විශ්වාස කරන්න එනකොට සම්පූර්ණයෙන්ම ඔළුව වැඩ කළේ අනිත් පැත්තට. මොකද්ද? ඔය ගම්පා හරියෙන් නගිනවා සමහරු, කඩවත හරියෙන් නගිනවා සමහරු, නගින මිනිස්සු දිහා පින්ගනි මතක් වෙන්නෙම හිතලවත් ලෝභයක් ඇති කරගන්න බෑ. ඒ ඇවිල්ලා තමයි අර මහරවලට ගියේ. ඒ ගිහිල්ලා ඉද්දි තමයි අර කෙල්ලාවේ අවුරුදු 18ක 19ක පොඩි කෙල්ලක්. ඒකට මටත් 22යිනේ. ඇඳුම් නෑ ගියාවේ. කෑලි නැතුව හැබැයි කිසිම දෙයක්. يعني තන්නේ කර කකුල දිහා බුදු මේ ශාරීරිය දෙයි හාමුදුරනේ
කොච්චර කුණු ගොඩකින් යුක්තද කියලා ගන්නකොට අර ලේවල සිලිගඳත් මට දැනුණා පින්වත්නි. දන්නවද? ඒ ලේවල සිලිගඳ තාමත් මගේ ඔළුවේ වැඩ කරනවා. ඒ ලේවල සිලිගඳත් දැනෙනකොට තමයි සිහි නැති වෙලා වැටුනේ. දැන් කියන්නකෝ මේ වගේ කුණු ගොඩක් ගැන රාගය ඇති කරගෙන වැඩක් තියනවාද කියලා. බලන්න එකක් මේ හිත වෙනස් කරන්න පුළුවන්ද බැරිද? දර අයින් කරාම රාගය කියන ගින්න අඩු වෙනවද නැද්ද? මේ තියෙන සාක්ෂි කොච්චර ප්‍රායෝගිකද බලන්න මේක. පින්වත්නි මේ කතාව හරිම දුර්ලභයි හරිද? මේ හිත වෙනස් කරන්න පුළුවන් ක්‍රමේ මේකයි කියන එක හරිම දුර්ලභයි ලෝකේ. සම් මේක ඇහෙනකොට පින්වතුන්ලා හිස ගිනි ගත්තේ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වේගෙන් මේ ක්‍රමවේදයවත් තේරුම් ගන්න. මේක වෙනස් කරන්න එපා. මේක මේ ආකාරයෙන් කරොත් ඒකාන්තෙම මගේ හිත වෙනස් වෙනවාමයි. ඒකවත් තේරුම් ගන්න. ඒකවත් තේරුම් ගත්තොත් නම් අනිවාර්යයෙන්ම පින්වත්නි ඔබට ඔබේ හිත වෙනස් කරන්න දවසක් එයි. ඒ දවසට ඔබ හිත වෙනස් කරයි. දැන් තේරෙනව නේද මේ අසුභ භාවනාවේ කොච්චර ප්‍රතිඵලයක් තියෙනවද කියලා. මේකේ මම මේක සරල ටිකක්. ඔබට මේක සරල ටිකක්. මේකේ තියෙනවා අජ්ජත්තං වා කායේ කායानुපස්සේ විහෙරති. මුලින්ම තමන්ගේ දිහා බලනවා. ඊළඟට බහිද්ධා වා කායේ කායानुපස්සේ විහෙරති. ඊළඟට අනිත් අයගේ ශරීර දිහාත් බලනවා. ඊළඟට ওই ගැටීම නැති කරන්න අජ්ජත්ත බහිද්ධා වා කායේ කායानुපස්සේ විහෙරති. තමන්ගෙත් අනුන්ගෙත් දෙගොල්ලන්ගෙන් බලනවා. පළවෙනියටම අනුන්ගේ බලන්නේ නැහැ. පළවෙනියටම බලන්නේ තමන්ගේ. දෙවෙනියට අනුන්ගේ, තුන්වෙනියට අනුන්ගේ, තමන්ගේ දෙගොල්ලන්ගෙම. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කුණු කය ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා. කලකිරීමෙන් අනතුරුව මේකේ හට ගැනීම බලනවා. වය ධම්මානුපස්සී නැතිවීම බලනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඇතිවීම නැතිවීම බලනවා. ඒ ඇතිවීම නැතිවීම බලන ඔබට අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකි උපාදීයති. අන්න තණ්හාව නැති වෙන තැනට හිතපත් වෙන ක්‍රමවේදය ප්‍රායෝගිකව ලෝකේ තියෙනවා. නිසා ආදරෙන් මේවා ඉගෙනගෙන මේ වගේ යෙදෙන්න පිංගුතුන් අදිෂ්ඨාන කරගන්න ඕනි. ඒ සඳහා මේ ධර්ම කාරණාව ධර්ම දේශනාව ඔබට ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය හරහා විකාශනය කරවීමේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන්නේ W.A. පර්ල් සිල්වා මහත්මිය කියලා සඳහන් කරලා තියෙනවා. තවද සහෝදරයන් වන රෝහිණී සිල්වා, මාලනී සිල්වා, කමලා සිල්වා, ලලිතා සිල්වා, සන්ධ්‍යා සිල්වා සහ ලීලාද සිල්වා යන අයලුන් මේට සහභාගී වෙනවා කියලා දක්වලා තියෙනවා. පරලෝක සපත් නම් සිහිපත් කළ ඇති සියලුම ඥාති හිත මිත්‍රාදීන් මෙපින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කර ගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරපු පින්වතුන්ට ප්‍රාර්ථනීය බෝධියකින් සිල් ගුණදම් වඩාගෙන තුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් නිවී යන්නට මේ කුසල් සොක පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන සියලුම දෙවියන් මෙපින් අනුමෝදන්ව දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා මේ ගෞතම සම්බුද්ධ ශාසනයම සිල් ගුණදම් වඩාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන සුවසේම නිවී යන්නට මේ කුසල් ඒකාන්ත පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එහෙම ඇති කරගෙන අද දවසට නියමිත ධර්මානුශාසනාව අවසන් කරන ඔබ හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි. එම ධර්මානුශාසනා පවත්වා වදාළේ තඹුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය විචිත්‍ර භානක පූජ්‍යපාද කිරුළපනේ ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සදහැවතුනි අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන් සියල්ලක සංවිධානය කරන දායකත්වය ලබා දෙන කිරුළපන සිත හදන මග සංවිධානයේ සියලුම කාර්ය මණ්ඩලයේ සෑම දිනකටත් අපේ පුණ්‍යානුමෝදනා සිදු කරමු. මොරටුව කටුබැද්ද සමගි මාවත අංක 37 5A නිවසේ පදිංචි සදැහැති දායකත්වයේ දරන W.A. පර්ල් සිල්වා මහත්මිය, රෝහිණී මාලිනී කමලා ලලිතා සන්ධ්‍යා සමග ලීලාද සිල්වා ඇතුළු පවුලේ සිළු දෙනාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. අරමුණ උනේ මෑණියන් වූ ඒ වයලට් අල්විස් හා පියාණන් වූ W.A. මාටින් සිල්වා ප්‍රමුඛ සහෝදර සහෝදරියන්ට භව ගමන සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කිරීමයි. ඒ වගේම ලලිතා ජිනදාස, දමයන්ති පෙරේරා, සුභා පණ්ඩිතරත්න, සෝමලතා මැටිල්ඩා යන අයටද සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගත්ත අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට පැතූ බෝධියකින් නිර්වාණ සුවය ලබා ගැනීමට, චතුරාර්ය සත්‍ය අවබෝධ ධර්මතාවයන් ලැබීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගත්තා. සදහැවතුනි අපි සාදුකාරයක් පවත්වමු. සිළු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ සදැහැති ධර්මානුශාසනාවන් වෙළඳ සේවය ඔස්සේ ගුණට මුසු කරලීමේ සමානුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ ලේටෙක්ස් ලංකා ජාත්‍යන්තර පෞද්ගලික ආයතනයයි. ඔබගේ නිවසේ පිටත බිත්තියේ ජල කාන්දුව වළක්වන ජල ප්‍රතිරෝධක වර්ණ තීන්තා ලේපය වෙබ් පේන්ට්ස් WAPP වෙබ් පේන්ට්ස් සමානුග්‍රාහකත්වය. දිවයිනේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීමට කුඹුක් පැල රෝපණය කිරීමේ සත්කාරයට දැන් ඔබට දායක විය හැකි. ඔබට රැක බලා ගැනීමට හැකි නම්, නඩත්තු කිරීමට හැකි නම් අමතන්න ලේටෙක්ස් ලංකා ජාත්‍යන්තර පුද්ගලික ආයතනයේ මාගම්මන හෝ මාගම ලිපියකින් විස්තර දැනගන්න. උතුරු නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධාස්ථාන යලි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලට දායක වන්නටත් ඔබට ආරාධනා. ලේටෙක්ස් ලංකා ඉන්ටර්නැෂනල් පෞද්ගලික ආයතනයේ සමග එක්ව මේ කටයුතු වලට ඔබට දැන් සහභාගීත්වය ලබා දිය හැකියි. වෙළඳ සේවා සදහම් දහර ධර්මානුශාසනාවන් සජීවීකරණයට ඔබගේ දායකත්වය ලබා දෙන්න අමතන්න 0112696280 දුරකථන අංකයෙන් 0112696280 දුරකථන අංකයෙන්. ඒ වගේම තොරතුරු අපට ෆැක්ස් කරන්න 2695488 අංකයෙන්, WhatsApp කරන්න 077 693 73 93 අංකයෙන්. සදහම් දහර ධර්මානුශාසනාව සජීවීකරණයට දායකත්වය ලබා දුන්නු සමන් ඇතුළු අපේ කාර්ය මණ්ඩලයට මේ සජීවීකරණය වෙනුවෙන් අපේ පුණ්‍යානුමෝදනා, ඒ වගේම ප්‍රභාත් හපුහෙට්ටි හා චමින්දුකුරේ ඇතුළු කාර්ය මණ්ඩලයට, වෙළඳ සේවා කාර්ය මණ්ඩලයට, සභාපති අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටද අපේ පුණ්‍යානුමෝදනා. සදහම් දහර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් දිනපතා රාත්‍රී 8ට සදහම් දහර නිරයට යන මග නැවතුමට ඔබට සම්මා සම්බුදු සරණයි.